උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා බියගම හේනහත්තේ පදිංචි DNT වන්නිආරච්චි මහත්මිය විසින් මෙම ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් DNT වන්නිආරච්චි මහත්මිය ඇතුළුව මේ භවයේම සිව්සස් දහම් අවබෝධ කරගත් ලෞතුරා සුවය ලැබීමට වෙරදරමින් ධර්මය ශ්‍රවණය කරනු ලබන සියලු සුපින්වතුන්ට උතුම් නිර්වාණය සාක්ෂාත් පිණිස මේ කුසලය දහම් පඬුරක් වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, අජරාමර නිවනින් සැනසෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යදා භික්ඛවේ දේවෝ දේවකායා චවන ධම්මෝ හෝති පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවන්තිති. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කරවාගෙන ධර්මාවබෝධය පිණිස කටයුතු කරන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛව සිටින්නා වූ සදහැබර පින්නතුනි, පසුගිය වෛසාඛ සමය තුළ තවත් ගෙවී අවසන් නැහැ. ඔබට බොහෝ දේශනා අහන්න ලැබෙන්නේ ඇති. විවිධායගේ විවිධ මතිමත අන්තරාදහස්. වෙනදාට වඩා ඔබට මේවා කෙරෙහි අවධානය යොමු කරන්න, හරි දේ තෝරාගන්න ඉඩකඩත් ලැබෙනවා. ඇත්තටම වැරදි දෙයක් තියෙනකොට තමයි හරි දේ කැපී පෙනෙන්නේ. ඒ වගේම සරල තැන්වල අනුශාසනා තියෙනවා වගේම ගැඹුරු තැන්වලට අනුශාසනා යොමු වෙන්නත් ඕන. පසුගිය ධර්මදේශනාවලදී මම ඉතා වැදගත් යම් කරුණු පැහැදිලි කළ අතර මේ සමාජයේ පවතින අදහසක් සම්බන්ධ පවතින බුදු දේශනාවක පරස්පරය, බුදු දේශනාව නොගැලපෙනවා කියන එක නෙවෙයි, බුදු දේශනාවට අනුවගත් කළ මිනිස්සුන්ගේ අදහස්වල තියෙන පරස්පරයක් ගැන ධර්ම දේශනාවලදී අදහසක් ඉදිරිපත් කළා. මට හිතුණා මේ කාරණය සූත්‍ර දේශනාව වශයෙන්ම සමාජයට පැහැදිලි කරනවා නම් හොඳයි කියලා. එයන කුද්දක නිකායේ නමෝ ධර්ම ග්‍රන්ථයේ පවතිනවා පුබ්බ නිමිති කියලා සූත්‍රයක්. ඔය ඔබ පාවිච්චි කරන්නේ පෙර නිමිති කියලා, හතර පෙර නිමිති කියලා. ඒ වගේ එකක් පුබ්බ නිමිති. භික්ෂුන් වහන්සේ නමකට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා තිබෙන්නේ. අපිට හොඳට අපේ අවධානය යොමු කරගන්න පුළුවන් වෙන කරුණක්. යම් විටක මහණෙනි දෙවියන්ට චුත වෙන්න සිද්ධ වෙනවා. චවන ධම්මෝ කියන එකෙන් කියන්නේ ඒක තමයි. ඒක උන්ට දැනෙන විදිහක් පෙන්ලා තිබෙනවා. ඒවට තමයි පුබ්බ නිමිති කියලා කියන්නේ. නමුත් මේ නිමිති පහ අපේ ලෝකෙ විදිහෙන් බලන්න එහෙම පුරුදු වෙන්න එපා. අපි හිතන් ඉන්නේ අපි වගේම කනබුන ඇවිදින මේ ඝන කයක් තියෙන කොට්ටාසයක් තමයි ඉහළ තැනකට වෙලා මේ වගේ ලෝකෙක ඉන්න කියලානේ දෙවියෝ කියලා හිතන්නේ. කුමක්ද ඒ කාරණා පහ? එක, මාලා මිලා යන්ති. පැළඳගෙන ඉන්නා වූ මල් මාලා මැලවෙනවලු. වත්තං කිලිට්ඨන්ති. ඇඳුම් කිලුට වෙනවලු. කච්චෙහි සේදා මුච්ඡන්ති. කෙහෙලි වලින් දාඩිය පිට වෙනවලු. කාය දුබ්බන්නීය ඔක්කමති. කය දුර්වර්ණ වෙනවලු. සකේ දේවා දේවාසනේ නාබිරමති. ආසනේ ඉන්න ආසහිතෙන්නේ නැතිලු. යන්න ලං වෙලා. සාමාන්‍ය මේ ජීවිතේ නම් කෙනෙකුට ඒ විදිහට ඇස් පේන්නේ නැතුව කන්න බොන්න බැරුව ගියා, හුස්ම ගන්න බැරුව ගියාම ඊට පස්සේ ශරීරය අතහරින්න වෙනවනේ. ඒ අපට තේරෙන විදිහ. මේ දේවල් ඔබට හීනෙන් පෙනුනොත් එහෙම පේන්නේ කොහොමද? නමුත් සිතුවිලි වලින් ඔබට පේනවා ඒවා. අන්න ඒ වගේ මේ පින් ඉවර වෙනකොට පිනින්නේ දෙවියන් ඉන්නේ. ඊට පස්සේ චුත වෙන්න සිද්ධ වෙනවා. දැන් ඕක ඔවුන්ට ඒක දුකක් කියලා තමයි පෙන්වන්නේ. අර ಜಾති
ජරා මරණ තිබුණ ජාති ජරා ව්‍යාධි තිබුණ නැතුවට දැන් මරණයට පත් වෙන්න ඒ තියෙන සැප අතහැරලා යන්න සිද්ධ වෙනවා. එතකොට සෙසු දෙවියන් විසින් ඔවුන්ට කාරණා තුනකින් අස්වසනවා කියලා කියනවා. එතකොට ඒ අස්වැසීම් මොනවද කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරව දහරනවා. මෙහෙමයි පැහැදිලි කරන්නේ. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. ඔබ මෙයින් සුගතියට යන්න. සුගතින් ගන්තා සුලද්ද ලාභං ලබ. සුගතියට ගිහිල්ලා සුලද්ද ලාභය ලබන්න තියෙන ලොකුම ලාභය ලබන්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිත බවාහි. සුලද්ද ලාභය ලැබුණා නම් මනාව පිහිටන්න. එහෙම අනිත් අය හිත හදනවයි කියලා තමයි අස්වසනා කියන එකෙන් කියවෙන්නේ. දැන් මේක අහගෙන ඉන්න භික්ෂුවක් තමයි ප්‍රශ්නේ මතු කරන්නේ. ස්වාමීනි දෙවියන්ගේ සුගතිය මොකක්ද? අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන කාරණයට අපි අවධානය යොමු කරන්න වෙනවා. මනුස්සත්තංකෝ බික්කු දේවානං සුගති ගමන සංඛ්‍යාතං. දෙවියන්ගේ සුගති ගමනය කියලා කියන්නේ මනුස්සත් භාවය ලැබීම. දැන් මේ ලෝකයේ ඉන්ද්‍රිය ගෝචර සැපතට වඩා සැපතක් තියෙනවායි කියලා තමයි අපි බොහෝ පින් කරලා දෙවියන් අතරට යන්න ප්‍රාර්ථනා කරන්නේ. අපිට සුගතිය ඒක. බුදුරජාණන් වහන්සේ වදාරන ආකාරයට එහෙ ගිහින් සසර ගමන නිමා කරන්න හරි කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න පුළුවන් නම් ආයෙ මෙහෙ එන්න කියන්නේ නැහනේ. දැන් දෙවියන්ගේ සුගතිය මිනිස් ලෝක කියලා ත්‍රිපිටකයේ තිබෙනවා නම් ඔබ මේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් දාන ආදී පින්කම් කරලා ඉහළ පින් රන් රැස් කරගෙන දිවසෙව ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම සල්ලි හම්බ කරන හෝටලයකට ගිහින් තියෙනකන් කාලා ආපහු වෙනවා වගේ වැඩක්. ඒක වෙන ආදායමකුත් නැහැ. තියෙන දේ වියදම් වීම විතරයි වෙන්නේ. හැබැයි ගෙදර ඉන්නවට වඩා හොඳ හෝටලයක ඉතින් හොඳට සැප පහසුව තියෙනවානේ. මුදල් ඉවර වුණ දවසට එතනින් එළියට දානවා. ණයට එහෙම කන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හිතන විදිහේ මේ අපිට වගේ මල් පරවීමක් ඇඳුම් කිරිට වීමක් මේ නෙමෙයි ඔය පෙන්වන්නේ. පුණ්‍ය මහිමය අඩු වෙනකොට සාමාන්‍ය විදුලිය අඩු වෙනකොට විදුලි බල්බ වලත් ආලෝකය අඩු වෙනවා. අන්න ඒ වගේ ඔවුන්ට දැනෙන විදිහක් ඉතින් පින් ඉවරයි කියන එක. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ මෙතනින් එහාට පැහැදිලි කරලා තියෙන කාරණේ අපි හොයාගන්න වෙනවා. අපි දැන් මේ ගැන පොඩ්ඩක් කල්පනා කරමු. ඔබ මගේ ධර්මදේශනාවල අසා තිබෙනවද අක්ඛන නම් වූ සූත්‍රයේ සඳහන් වෙන්නා වූ බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්නට බැරි ක්ෂණ 8ක් මේ විශ්වය තුල ලෝකයේ තුල සත්වයාට අයිති කියලා. ඒක දිගු බඹතල සහිත අපාගාමිත්‍ය සහිත නීත මිත්‍යා දෘෂ්ටි සහ අංග විකල මන්ද බුද්ධ සහ රෝග පීඩා සහිත ධර්මයෙන් නොපවතින ප්‍රදේශයක් සහිත මිත්‍යා දෘෂ්ටි කුලයේ ඉපදීම සහිත ආදී කොට ඇති කරුණු 8ක. ඒවා ඉපදුනහම එහෙනම් ඉතින් ඒ අදාළ කර්ම විපාකයන් රැස් කරගන්නවා විඳිනවා වරුණාම බුදුන් පහළ වීමෙන් ධර්මයක් වැඩක් ගන්න බෑ. මේ දොරවල් 8ට තියෙනවා තව දොර 8ක් දොරක් අරින්න පුළුවන් එකක්. දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරමලෝභ. මනුස්ස පටිලාභෝච සද්ධම්මස්ස දේශනා. මනුස්ස ප්‍රතිලාභය සහ ඒ මිනිසාට සසර දුක කියාදී සසර දුකින් නිදහස් වීමේ අවස්ථාවේ පැහැදිලි කරන ඒක වටහා ගන්න පුළුවන් සදහම් හමුවීම. සතර වර්ණනා කරමින් සතර ඇවිද්දන හැටි කියලා දෙන එක නෙමෙයි. එතකොට මේ මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමු වුණා නම් අලං වායමිතුන් තත්ත කියලා කියන එකේ තේරුම එහිලා ඔහු උත්සාහ දරන්න ඕන. එනම් උත්සාහ දැරිය යුතු මිනිසා අප බව ඔබ පිළිගන්නවද? එනම් මේ පවතින දුර්මත
සමාජයට කොහෙන් ආවත් මේ දේශනාව සමග ගැලපෙන්නේ නැහැ. අපි මේ විශ්වයේ ඉන්නා වූ නැත්තම් මේ ලෝකේ පෘථිවිය සූර්යග්‍රහ මණ්ඩලයේ ඉන්නා වූ වාසනාවන්තයෝ. දැනට සොයා ගැනීම වලට අනුවගත් කල. ඔය සොයා ගැනීම කියන කාරණෙත් පවතිනවානේ ඔය හිරුගේ රශ්මිය ළඟ වැඩි වෙනකොට දැවී යනවා. ඈත වැඩි වෙනකොට සීතලයි. ජීවයක් සකස් වෙන්න ඕන පුළුවන් දුරක් තියෙනවානේ. ඒ ජීවෙන් සකස් වෙන්න පුළුවන් දුර අඟහරු හරි බ්‍රහස්පති හරි නෙමෙයිනේ. මේ අපි ඉන්නේ දුරින්. එතකොට ඒ මනුස්ස ප්‍රතිලාභය ලබලා මේ ඉන්න කෝටි සංඛ්‍යාත සත්වයින් අතර සදහම් පවතින රටක මිනිසත් බව ලැබීම පරපුරෙන් හෝ නැත්තම් කන් වලින් යොමු වීම තුරින් හෝ බුදුන් වහන්සේට සවන් දෙන්න ලැබෙන එක මේ කෝටි සංඛ්‍යාත ජනතාව අතර කී දෙනෙකුටද ලැබෙන්නේ? ඔවුන්ගේ ආගම් හරි අනික් මිත්‍යා දෘෂ්ටි කියන මේ උගන්වන මිත්‍යා දෘෂ්ටියට හිර වෙලා වෙනත් පොතපත කියවලා බලන්නේ නැති අය කොතරම් මේ ලෝකේ ඉන්නවද? දැන් ඔබ මේ සූත්‍ර දේශනාවට අනුව ඔබත් කොහේ ඉඳලා ආවද දන්නේ නැහැ. ඔබ දිව්‍ය ලෝකේ ඉඳලා ආවත් ඊට වඩා එහා තැනක ඉඳලා ආවත් මිනිසුන් අතර ඉඳලා ආවත් ඔබ සුගතින් ගච්ඡ මොකටද ඇවිදින් ඉන්නේ? දැන් මොකද්ද මේ මනා සුපති මේ සුලද්ද ලාභය? සුපිරි ලාභය මොකක්ද? වෙළඳාමක් කරලා ලාභයක් ලබනවද? ඔයතන්පත් කරලා ලාභයක් ලබනවද? ලාභ කියන ලැබීම කියන එකනේ. කිං පම්තේ ස්වාමීනි මොකද්ද මේ සුලද්ද ලාභය? භික්ෂුව විමසනු ලබනවා. තථාගතයන් වහන්සේ උත්තර දෙනවා. තථාගතප්පේදිතේ ධම්ම විනයේ සද්දං පටිලබති. ඉදං වෝ පනසි දේවානං සුලද්ද ලාභං සාභ සංඛාතං. ඉදං කෝපන භික්ඛවේ දේවානං සුලද්ද ලාභ සංඛ්‍යාතං. මොකක්ද ඒ කියන්නේ? තථාගතයන් වහන්සේ විසින් මනාව දේශනා කරන ලද ධර්ම විනයෙහි ශ්‍රද්ධාව ලබනවා. පැහැදීම ලබනවා. මතක තියාගන්න ධර්ම විනයෙහි. මේ ධර්ම විනය කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වුණ තැන් පටන් හැමදාම තියෙන එකක් නෙවෙයි. තථාගතප්පේදස්ස ධම්ම විනයස්ස භික්ඛවේ මහණෙනි තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළා වූ ධර්ම විනය වැහුණ කාලෙට බබලන්නේ නැහැ. විවෘත වුණොත් බබලනවා. ඒක උන්වහන්සේමයි වදාරන්නේ. එහෙනම් මේ ගමන් මගේ ලෝකෙත් යම් යම් කාලවකවානු වල ලෝකේ රහතුන්ගෙන් මාර්ගඵලලාභීන් හිස්සුනා නම් ඒ ධර්ම විනය යට වුණ නිසා. මතුවන කාලෙට බබලනවා. හොඳයි ඔබ ඔබේ මව්පියන් ගැන හෝ කවුරු හරි ගැන අහලා බලන්නකෝ උන් මොනවද ප්‍රාර්ථනා කළේ කියලා. ඔවුන් නිවන් ප්‍රාර්ථනා කළා. හැබැයි පින් කරලා අනාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙලා බණ අහලා. අදටත් එහෙම ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. ඇයි? ඒ ඔබ පහළ වෙනකොට මේ සමාජයේ තිබෙන විනය ධර්ම විනය නොව ශික්ෂාපද විනයක් නිසා. පුද්ගලයා මුල් කොටගෙන දුගතිගාමී වෙන එක වළක්වන්නට පනවන ලද ශික්ෂාපද මුල් කොටගෙන ගත්තා වූ පුද්ගල සංවරයක් තුළ බෞද්ධ සමාජයේ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා පෘථග්ජන භාවය තුළ ලබාගත් ශික්ෂාපද සංවරයක හිටියා. නමුත් ත්‍රිපිටකය තුළ හමු වෙනවා මේ තියෙන වචනේ වගේම යෝයිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සත කියලා. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වන්නේ නම් දුක්වලට හේතු අතහැර දමලා දුක් කෙලවර කරනවායි කියලා. එහෙනම් ඒ ධර්ම විනය කියන්නේ මොකද්ද? පංචශීලයේද අටශීලයේද දසශීලයේද උපසම්පදා සීලයේද gedara අතහැරලා පැවිදීමද වනාන්තරයකට යාමද? විනය කියන්නේ නම් හික්මීම. ධර්ම විනය කියන්නේ. ධර්ම විනය කියන්නේ ධර්මයට අනුව හික්මීම. හොඳයි අපි ගත්තොත් එහෙම පාපයෙන් වෙන්නේ පාපයේ යෙදීම. එහෙනම් ඒක විපාක වාරයක් වශයෙන් මෙලොව වශයෙන් දුක් විපාක පරලොව වශයෙන් දුගතිගාමී විපාක.
කර්මයක් වශයෙන් පුණ්‍ය කර්මය, මෙලොව වශයෙන් ආයවර්ණ සැපබල, පරලොව වශයෙන් කාමසුගතිය උත්පත්තිය. කර්මයක් වශයෙන් ධානය, මෙලොව වශයෙන් සංසුන් සමාධිය, පරලොව වශයෙන් කය විඳිනාම බ්‍රහ්ම සහවතං උප්පජ්ජති. දැන් මේ මොනවයන්ද පරලෝකීය? ධර්මයෙන්ද පරලෝකීය, මේ ධර්ම විනයෙන්ද කර්ම විනයෙන්ද? කර්මයෙන්. එතකොට මේ තුන ගත්තාම මේක පරලෝ යාම. නමුත් මේ ත්‍රිපිටක සූත්‍ර හදාරණයට පෙන්වනවා තවත් කර්මයක් තියෙනවා මිනිස්සුන්ට කරන්න, ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය පරලෝ නොයාම කියලා. කර්ම රැස් කරන කර්මයේදී පරලොවෙහි මේ අතර කර්මක් ක්ෂය කිරීමේ කර්මයේදී පරලොව වෙන නිදහස් වෙන්න පුළුවන් වෙනවා. පරලොව ජය ගැනීම කියලා මම හිතන්නේ ඒකට. මිනිසුන් අතර දෙවියන් අතර ඉපදීම පරලොව ජය ගැනීම කියලා ඔබට කියන්න පුළුවන්. නමුත් මේ ෂණ සම්පත්තිලාභියෙක් වශයෙන් මිනිසත් බව සහ සදහම් අතහැර දමා ගියොත් ආයෙත් ඒ නිදහස් වෙන්න මෙහෙ එන්න ඕනේ නම් ඔබ ජයගත්තද පරලොව? ඔබ හිතනවාද ගුවන් යානා නිතර යොදලා තිනවා මෙහාට එන්න ඔය ඉන්දියාවේ ඉඳලා වගේ පහසුවෙන් කියලා? නැහැ. ඕපපාතික වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. නමුත් මව් කුසකට පැමිණෙන්න අවුරුදු 12-15 පැන්න 40-50 නොපැන්න අම්මලා ඉන්න ඕන. ඔවුන් දරුවන් බලාපොරොත්තුවෙන් දරුවන් හදන්න සූදානම් වෙන්න ඕන. එතකොට ඒ මව් කුසකට පැමිණෙන්න අර සත්ව වර්ගයා දෙවියන් එහෙම නැත්තම් තව ඉන්න අය කොතරම් පොරාල්ලනව ඇද්ද අපි දන්නේ නැති වුණාට. මොකද මේ විශ්වයේ මෙතෙක් ජීවත් වෙච්ච සත්ව වර්ගයා සියලු දෙනා පවෙන් හෝ පිනෙන් හෝ පරලෝක ඥානන් ධානයෙන් සසරෙන් කොහෙවත් නික්මිලා නැහනේ. අර කියන දුෂ්ටක්ෂණ වලට නැත්තම් ඒ කර්ම විපාක වලට අහු වෙලා ඉන්නේ. ඔවුන් සහ අපි අතර පරතරය තේරෙන්නේ නැති නිසා ඇවිදින් කියන්න කෙනෙක් නිසා අපේ වටිනාකම අපි දන්නේ නැත්තේ. ඒ නිසා අපි ඉපදුන පුද්ගලයන් වශයෙන් හරිම කැමති මේ ජීවිතය ගෙන යන්න. නමුත් ඔබම අවංකව කල්පනා කරලා බලන්න උපදින්න ඉන්න අය කී දෙනෙක් ඔබ වළක්වනවද කියලා. දෙන්න නම් ඕන උපදින්න ඉන්න අයට උපදින්න ඉඩ. නමුත් විද්‍යාත්මක දියුණුවත් එක්කලා උපදින්න තියෙන කාරණාව උපදින්න නැති තැනට කටයුතු කරන්න හදාගෙන තියෙනවා. මේවා දියුණු තාක්ෂණය වුණාට තාක්ෂණය වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් පරිහානීය තාක්ෂණය. මිනිස් මනස රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් උඩුදුවන පැත්ත. දරුවන් ලබන්න කරන්න ඕන කාරණාව දරුවන් නොලබන්ට යොදාගත්තාම මිනිසා කපටි වෙලා නැද්ද? කෛරාටික වෙලා නැද්ද? ආත්මාර්ථකාමී වෙලා නැතිද? එනිසා ලබාගත්ත මේ මනුස්ස ජීවිතේ එහෙනම් සුලද්ද ලාභය මොකද්ද? ප්‍රවේදිස ධර්ම විනය හම්බ වෙන එක. ඔබට දැන් හම්බ වෙලා තියෙනවද නැත්නම් හම්බ කරගන්න ඕන කොහොමද? අන්න එතකොට ඒ ධර්ම විනයේදී හමු වෙනවා තථාගත බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් ධර්ම දේශනා කළා වූ ධර්ම න්‍යාය ගණනාවක්. පාසල් අධ්‍යාපනයේදී ඔබට ඒවා උගන්වනු ලබනවා. බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් කියන වචන යටතේදී ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය කියන වචන වලින් මම නම් ඒකට තව එකතු කරන ලබනවා කර්මක්ෂය කිරීමේ කර්මය, මරණ සතිය, සතිපට්ඨානය කියලා හැමත්. මෙන්න මේ කාරණාවල විනයක් තියෙනවද ශික්ෂාපදවල? ත්‍රිලක්ෂණය තුළ හික්මීමක් තියෙනවද? චතුස්සත්‍ය තුළ හික්මීමක් තියෙනවද? පටිච්චසමුප්පාද නිරෝධයත් තුළ හික්මීමක් තියෙනවද? නැහැ. මරණ සතිය කියලාත් හික්මන්නේ කොහොමද? පස්සේ දවසක මං කවදා හරි මැරෙනවා කියලා ඔක සිහි කරන එකට මරණ සතිය කියලා කියනවා. නමුත් මරණ සති සූත්‍රය එහෙම නැහැ. උන්වහන්සේ වදාළ පරිදි මරණ සතිය භාවිතා කරන්න නම් මරණ සති භික්ඛවේ භාවේත අමතෝගද අමත පරියෝසානා. අනාගත බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ. නිවනට බැසගත්තේ වෙයි, නිවන් කෙලවරට ඇත්තේ වෙයි. එහෙනම් මරණ සතියත් නිවැරදි කර ගැනීම නිවන් මඟක්. මෙන්න මේ නිවන් මඟ සලසා ගන්නා වූ ධර්ම කරුණ වලින් එකක් තේරුම් ගැනීම තමයි මේ සුලද්ද ලාභය කියලා කියන්නේ. අප ඒවා පැහැදිලි කරමින් ඔබට චතුස්සත්‍ය දවසක වෙනම දේශනා කරලා ඇති. ත්‍රිලක්ෂණය වෙනම දේශනා කරලා ඇති. පාපය සහ පාපෙන් මිදීම වෙනම දේශනා කරලා ඇති. අනුලෝම පටිච්චසමුප්පාද සහ නිරෝධය වෙනම දේශනා කරලා ඇති.
පමාව සහ නොපමාව වෙනම දේශනා කරලා ඇති. අප්‍රමාදය සහ ප්‍රමාදේ ප්‍රමාවන පමාව කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය. මේ වදන් වලින් කියන්නේ මිනිසා යන දෙපැත්ත. බුදුබණ හමු නොවී යන පැති ප්‍රමාදය අයෝනිසෝ මනසිකාරය දුකට හේතුක සහ හේතුව සංස්කාරයන්ගේ නිස්සෝකාත්ම ඔය ඕනෑම එකක් බුදුබණ දන්නේ නැතුව යන පාර. මේ ජීවිතය තුළ ගත කරන්නා වූ කාරණයේදී අවශ්‍ය ප්‍රත්‍ය සපයා ගන්නට යාම තුළ සිත ලෝභයෙන් දේශයෙන් මොහෙන් ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් භව ගමනක් සකස් වෙනවා. ඒක ස්වභාවයෙන්ම ආගමක් ඇදහුවත් නැතත් සකස් වෙන එකක්. ඒ අර හම්බ වෙන ලෝකෙට ඇලීමෙන් පාවිච්චි කරන්න ගිහිල්ලා ඇලීම ඉවර වෙන්නේ නැති නිසා තවත් ලබන්න ඕනේ කියන අනාගත බලාපොරොත්තුව තමයි ඔහුට භවයක් හදලා දෙන්නේ. නමුත් මේක වළක්වන්නට මේ භවගමන වළක්වන්නට දෙවියන්ට හරි බ්‍රහ්මයන්ට හරි බෑ. අපාගත සත්වයින්ටත් බෑ. කර්ම රැස් කරන අයටත් බෑ. මොන කර්මය කළොත්ද ඒ භවගමන වළක්වන්න පුළුවන්? කර්ම රැස් කළොත් නෙමේ කර්ම ෂය කළොත්. එහෙනම් මේ ප්‍රවේදිතස්ස ධම්ම විනය කියලා කියන්නේ කොයි මාර්ගයකින් හරි කර්මක්ෂය කිරීම කියලා හිතන්න බැරිද ඔබට? දැන් ඔය භාවනානුයුක්ත කියන සූත්‍රයේ සඳහන් කරන්නේ අනේ මගේ සිත කෙලෙසුන් කෙරෙහි නොබැඳී ආශ්‍රයන්ගෙන් මිදේවා කියලා හිතනවායි කියලා. භාවනාව කියන එකේ තේරුම ඒකෙන් කියවෙනවා එතකොට. ඒ වගේ වර්තමාන මොහොතේ ජීවත් වෙනකොට පුද්ගලයෙක් අනාගතයේ උපදින්න හේතු තැවීම නිසා අනාගතය සැකසෙනවා. මේක සත්ව සංහතිය තුලම සැකසෙනවා. ඒක කඩන්න නැත්තම් මේ බව රැහෙන කඩන්න සෑහෙන වීරයක් සහිත ප්‍රඥාව සහිත මිනිසුන්ට සඳහා පුළුවන්කමක් තිබෙන්නේ. ඒ සඳහා පාවිච්චි කරන්න ඕන මොකද්ද? අන්න ඒකට ධර්ම විනය කියනවා. එහෙනම් ඔබට මේ සුලද්ද ලාභේ ලැබෙන්නට යනවා ධර්ම ශ්‍රවණයේදී. ඒක ලැබෙන්නේ කැලෑවකින් අතු වලින් වසා තිබූ දෙයක් විවෘත වෙනවා වගේ. වසා තිබෙන්නේ, වැසී තිබෙන්නේ. වැරදි අර්ථකථන නැමැති කොලාතු වලින් වැසී තිබෙන දෙය නිවැරදි අර්ථකථන නැමැති මතුවෙනකොට විවෘත වෙනවා. ඒක තමයි අපි මේ ධර්ම දේශනා කරමින් ත්‍රිපිටක සූත්‍ර සංසන්දනය කරමින් භාවිතා වෙන අර්ථයට වඩා භාවිතා වේ යුතු ගැඹුරු අරුතක් සමාජයට දේශනා කරමින් ඉන්නේ. ගම්බීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුං කමති කියන යටතේදී ගැඹුරු තැන් කෙරෙහි අවධානය. ගැඹුරු තැන් කෙරෙහි අවධානය කිරීමේදී ඔබට නිත්‍ය සුඛාත්ම අනිදුක්ඛානාත්මයේ ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවනි. දුක හේතුව නැති වූ තැන මාර්ගය ඔස්සේත් ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවනි. පටිච්චසමුප්පාදය සහ නිරෝධය දැකීම කෙරෙහිත් ගැඹුරු අවධානය යොමු කරන්න පුළුවනි. අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ නිත්සුඛාත්ම දෙක යටතේත් ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවනි. අපි ඔබට මේ කරුණු පැහැදිලි කරලා තිබෙනවා. එබැවින් අපි දකින විදිහ බලන්න. අපි දකින විදිහේ ඔබට මෞකසින් බිහි වුණ ලදරු ශරීරයක් ළමා තරුණ මහලු මැදිය ඔස්සේ ගමන් කොට පරලෝ යන්නා වූ පුද්ගලයෙක් ඉන්නවා. අදාළ නමකුත් තියෙනවා. ඔහු ළමයා, තරුණයා, තරුණිය, අම්මා, තාත්තා, අච්චි, සීයා බවට පත් වෙලා පුද්ගලයා පරලෝ ගියයි කියන, මරුණයි කියලා කියනවා. මිය පරලෝ ගියයි කියලා කියනවා. මරුණයි කියන එකෙන් කොහොමවත් යන බවක් කියවෙන්නේ නැහැ. නමුත් පරලෝ ගියා, මිය පරලෝ ගියා කියන එකේ තේරුම තවත් ලෝකයකට ගියා. පරලෝක ප්‍රාප්ත. එනිසා ඒ පරලෝ යාම මේ කතාවට අනුවගත් කල සුගතිගාමිත්වය අහිමි කර ගැනීමක්. සුලද්ද සුගතියට ඇවිදින්නේ ඉන්නේ. දැන් එහෙනම් සුගතියට ආපු පුද්ගලයා කල්පනා කරන්න ඕනේ සුලද්ද ලාභේ ලබන්න. නමුත් ඔබ පතපොතකට සද්ධර්ම දේශනාවකට ශ්‍රවණය කරන්නේ නැතුව යම්කිසි උන්නති කාමයකටපත් වෙලා ගෙවල්ම හදන්න, සල්ලිම හොයන්න,
මොනවා වාහනම ගන්න. දේශපාලනය මේ කරන්න. මොනවගේ මේ වගේ එක කාරණයකට ආසක්ත වුණොත් එතකොට ඔබට ඒ සමග උපාදානය ඇති වෙනවා. ඒ සමග ඔබ බන්ධනයක් ඇති කරගන්නවා. එතකොට මේ ලෝකේ අනික් කාරණා දෙවෙනි තැනට වැටෙනවා. නමුත් අපි දකිනවා මේ බාහිර කාරණා සියල්ල තුල කරන්නේ බඩගින්න පිපාසය නිවාස අඩුකම ආදී මේ කාරණාවලට తాවකාලික විසඳුමක්. ඒ తాවකාලික විසඳුම ලබා ගැනීම සඳහා තමයි අධ්‍යාපනය කියන කාරණේ සකස් වෙලා තිබෙන්නේ. తాවකාලික විසඳුම ලබා දීම සඳහා තමයි රජයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හරි හම්බ කරලා කාලා බීලා දේශපාලනය කරලා තණ්ඩු සරුවල් වෙලා දරුවන් හදලා ඒවට බාර දීලා බයෙන් පරලෝ යන්නේ. අකමැත්තෙන් පරලෝ යන්නේ. යම් තාක් සම්පත් එකතු කරගත්තා නම් බැඳුනා වැදිලා ඉන්නේ පුතග්ජන පුද්ගලයා දැන් බැඳුන තරමට දාලා යන්න අකමැති. යථාර්ථය උසස් පහත් උගත් නූගත් ගී පැවිදි ભેදයෙන්තරව කයත් ඇතුළු සියල්ල අහිමි වෙන බව. අහිමි වෙනකොට අහිමි වෙනවට අකමැත්තේ පරලෝ යාම එක ප්‍රතිඵලයක්. අහිමි වෙන දවසට අහිමිවීම අධ්‍යාත්මිකයෙන් පිළිගන්න පුළුවන් නම් තවත් ප්‍රතිඵලයක්. අන්න එහෙම බුදුවර ලෝකෙට පහළ වෙලා අර හරි හම්බ කිරීමක ඇම්බීම වලට එහා ගියා වූ මිනිසා පිළිබඳ ගවේෂණයක් ඉදිරිපත් කරනු ලබනවා. මව්කුසෙන් බිහි වූ පුද්ගලයා මැරෙනකම්ම ඉන්නවා කියලා බලන්නේ නැතුව ඇතුළත බෙදලා බලන්න කියලා. එද බෙදලා බැලීම තුළ භව ගමන ඉබේ සිදු වෙනව නෙමේ තමන් හදන හැටි තේරෙනවා. හදන එක නවත්ත ගන්නට බුදුරජාණන් වහන්සේ ධර්මාවවාදයක් දෙනවා. අන්න එක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී අපට බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාලා වූ අපි තුළ සිදුවෙන්නා වූ ක්‍රියාවලියක මිත්‍යා දර්ශනය සහ සම්මා දර්ශනය හොයාගන්න වෙනවා. මම එහෙම කියන්නම්. බුදුන් වහන්සේගෙන් ධර්මශ්‍රවණයකට බුද්ධ පුත්‍රයෙකුගෙන් ධර්මශ්‍රවණයකට සංඛාර මොනවාද සංඛාරයන්ගේ අනිත්‍ය මොනවාද ඉගෙන ගන්න තාක්කල් ඉගෙන ගත්තේ නැති වුණාට ඔහුගේ දර්ශනය සංඛාරයන්ගේ නිත්සුකාත්මය. සංස්කාරයන්ගේ හරි සංඛාරයන්ගේ හරි වචන මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වෙන්නේ ඔබ ළඟ සිදුවෙන මේ ක්‍රියාවලිය. අන්න දැන් ඔබ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණාට කරන කියන ක්‍රියාකාරකම් සිතමුල් කොටගෙන බුදුන් වහන්සේ විග්‍රහ කරනවා. සැප දුක් උපේක්ෂා වේදනා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා තුනකට බෙදනවා වගේ මිනිසා කරන කියන ක්‍රියාකාරකම් වල අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තර ගත කරනු ලබනවා. අභි සංකාර කියන පදේ යටතේදී තථාගත බුදු පියාණන් වහන්සේ මේ සඳහා මිනිස් ක්‍රියාකාරකම් තුනකට බෙදලා පෙන්නලා තිබෙනවා. අපුණ්‍ය අபிසංකාරය, පුණ්‍ය අபிසංකාරය, ආනිජ්‍ය අபிසංකාරය. කාම ලෝකේ මිනිස්සුන්ට අපුණ්‍ය අභිපුණ්‍ය එකතු කරන්න පුළුවන්. පෘථග්ජන අයට. ඒක මගෑරලා ගිය අයට, යටපත් කරපු අයට ඊට ඒ වෙනුවට වෙන සංකාරයක් එකතු කරන්න පුළුවන්. ඒක ආනිජ්ජාභි. මේවා එකතු වෙන්නේ ඇයි? අන්න ඒක අපි දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැත්තේ අපි දකින්නේ බාහිර තිබෙන්නා වූ වස්තු දිරා යනවා ඒක අනිත්‍ය. මල්පර වෙනවා ඒක අනිත්‍ය. අපි සබ්බේ සංඛාර අනිච්චාති කියන පදයට බැලුවේ නැහැ. සංඛාර කියන්නේ ගොඩ ගහපු දේවල් කියලා ඒවා කඩා කැඩී මිදී යාම කියලා S දෙකෙන් බලන්න පුරුදු වෙනවා. දැන් අපිට ගැඹුරට යන්න බැරි වුණා නේද ධර්මයේ? ඒ නිසා අපි ධර්ම සූත්‍ර ආශ්‍රයෙන් පෙන්වනු ලබනවා. බාහිර වස්තු වලට සංඛාර කිව්වට ඒ අර්ථය කසල කියන එකයි. කාය වචන සිත එකතු වීමට කාය වචී මනෝ සංඛාර කිව්වට ඒක අප මිනිසුන් විතරයි බලපාන්නේ. නමුත් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ සත්වයාගේ ගමන සඳහා බලපාන්නා වූ චේතනා පැත්තක් පෙන්නනවා අபிසංකාර කියලා. අපුඤ්ඤාபிසංකාර, පුඤ්ඤාபிසංකාර, අනිජ්ජාபிසංකාර. මෙන්න මේවා සබ්බේ සංඛාරා බව අහන්න හම්බ වුණාම තමයි මේ සංඛාර සම්බන්ධයෙන් ඔබේ දැක්ම නිට්ටයද අනිත්‍යද කියලා තේරුම් ගන්න හම්බ වෙන්නේ. ඔබ කොහොමද හිතන්නේ? මම නම් පැහැදිලිව දන්නවා පෘථග්ජන පුද්ගලයාට සංඛාර අනිත්‍ය නෑ අනිත්‍යයි. වචනෙන් කියලා කවදාවත් ගත්තේ නෑ මේක නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා. බුදුන් වහන්සේ වදාරනවා
සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ සත්වයා සපදමින් මැරමින් සසර යනවා නම් ඒ යන්නේ දෙපයින් නෙවෙයි. අනිත්‍ය දේවල් නිට්ටය වශයෙන් අනිච්චේ නිච්ඡanti නිච්ච සංඤිනෝ දුක්ඛේ සුඛanti දුක් දේවල් සුඛ වශයෙන් අනාත්ම අනත්තේ අත්ථ සංඤිනෝ ආත්ම වශයෙන් අසුභේ සුභ සංඤිනෝ. තථාගතයන් වහන්සේ සත්වයාගේ භව ගමනට ඇතුළතින් පවතින කාරණා ටික පෙන්නනවා. අනිත්‍ය දේවල් නිට්ටය කොට දුක්ඛ දේවල් සුඛ කොට අනාත්ම දේවල් ආත්ම කොට අසුභ දේවල් සුඛ කොට ගැනීමම මිත්‍යා දෘෂ්ටියක්. දැන් සසර යන්න සිද්ධ වෙනවා. මෙතන ගලපා ගන්නේ කොහොමද? සසර යනවලු සත්වයා ගච්ඡanti සංසාරෝ. ඉපදෙමින් මැරෙමින්. දෙපයින් යනවද? කයෙන් යනවද? නැහැ. එහෙනම් යන කෙනෙක් නෑ. නමුත් හේතුඵල වශයෙන් පැවැත්මක් තියෙනවා. ඔබ ඉගෙන ගත්ත ආකාරයට මොනවද? ඔය සාමාන්‍ය සමාජයේ පව් කළොත් අපාය යනවා, පින් කළොත් දිව්‍ය ලෝක යනවා. ධාන කුසල වලට බඹල යනවා එහෙම කියන්නේ නෑ සමාජයේ. නමුත් අපි ඒක එකතු කරනවා. දෙපයින් යන්නේ නෑ. මායකට වචනයක් වදනවා පවෙන් පරලෝ යනවා, පිනෙන් පරලෝ යනවා, ධානයෙන් පරලෝ යනවා. දැන් බලන්න මේ මෙතන ගලපන හිදී මම පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම එතන ඒ අර්ථය. බුදුන් වහන්සේ වදාරනවා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. ජාති මරණ ලැබෙන සත්‍යයතර ඇවිදින්නේ අනිත්‍ය දේවල් නිට්ටය, දුක දේවල් සුඛ, අනාත්ම දේවල් ආත්ම, අසුභ දේවල් සුභ නිසා. දැන් ඔබට තේරෙනවද එහෙනම් පවයි පිනයි ධානයයි තමයි අපි නිත්‍ය සුඛ ආත්ම කොට අරන් තිබෙන්නේ කියලා. පවෙන් පිනෙන් ධානයෙන් නම් පරලෝ යන්නේ. එහෙනම් අපි පෘථග්ජන පුද්ගලයාගේ දැක්ම පව පින ධානය තුන නිත්‍ය සුඛ ආත්මය. එසේ බැලීම මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. මොකද්ද අපි මේ කතා කරන්නේ? සුලද්ද ලාභය. මතක තබා ගන්න. මිනිස්සුන්ට ලබන්න තියෙන සරම ලාභය. එතනද මේ සමාජයේ ඉන්නේ? පව්පින් ධාන අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න දන්නා ඉන්නවද? නෑ. කෙස අනිත්‍යයි කියන්නමයි තාමත් බොහෝ දෙනෙක් දන්නේ. හටගන්න දේවල් නැති වෙන එක අනිත්‍යයි කියන්නමයි තව දන්නේ. පංචස්කන්ධය හටගත්තාම විඳී යන එක අනිත්‍ය කියන්නමයි දන්නේ. නමුත් මේ නිත්‍ය වෙන්නේ කොහොමද? මේක මේ සිදුවෙන දෙයක් නෙමෙයිනේ, සිතින් ගන්න දෙයක්. අන්න ඒ නිසා අප මේ ජීවත් වෙනකොට පුද්ගලයෙක් වශයෙන් පරිහරණය කරනු ලබන්නේ අරමුණු. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට. අරමුණු සම්බන්ධයෙන් අපි ගාව ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඇති වෙනවා අරමුණු විඳින්න ගියාම. මෙන්න මේ ඇලීම, ගැටීම, මුලාව තුල තමයි මේ නිත්‍ය සුඛ ආත්මය සිදු වෙන්නේ කියලා පිළිගන්නවද ඔබ? කීවේ නැති වුණාට. අන්න එතන තමයි අපට සුලද්ද ලාභය ලබා ගන්න පාර හම්බ වෙන්නේ. අපි දන්නේ නැති වුණාට අපි මේ සසරට අරමුණින් ඇලීම තුළ අපිට නොදැනෙන්නට ඒ අරමුණ තුළ හටගන්නවා සංකල්පයක්. ඒකට කියනවා ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. වචනෙන් කියන්නේ නැති වුණාට. ඒකට සිංහලෙන් කියනවා මගේ, මම මගේ, මගේ ආත්ම. කවදාවත් ජීවිතේ එහෙම කියලා නැහැ. නමුත් ඒ අරමුණේ ඇලීමට බුදුන් වහන්සේ යොදලා තියෙන නම තමයි ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා. ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා. පවේදී පව මගේ, මම මගේ ආත්ම. පිනේදී පින මගේ, මම මගේ ආත්ම. ධානලාභියාට ධානය මගේ, මම මගේ ආත්ම. අන්න සත්තා සත්‍යන්ති ගච්ඡanti සත්‍යන්ති සංසාරෝ නිත්‍ය සුඛ ආත්ම වලින්. බණ ඇහෙනවා. තේරුම් ගන්න ඕන. ඒ බණවලට ඊට පස්සේ එකතු වෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අනර මලගෙදර අනිත්‍ය ඉඳලා ධර්ම ශ්‍රවණය කිරීම තුළ මේක එත කරන්නාව මේ සබ්බේ සංඛාර කියන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිජ්ජාභි සංඛාර බවත් ඒවා ඇහෙන් දකින්න ගිහින් තමයි නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත්තේ කියන එකත් යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම්. එතකොට මම දකින්නේ
ලෝකෙ සිදුවෙන දෙයක් නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. ලෝකෙ සිදුවෙනකට කියන්නේ වෙනස් වීම නැත්තම් අනියත බව කියලා. අපිට සසරට බැඳීම නවත්වීම සඳහා සසරෙන් ගැලවීම සඳහා භාවිතා කරන්න ඕන ධර්මයක් අනිත්‍ය කියන්නේ. එහෙම අනන්ත වාරයක් අපි කියලා නැද්ද ධර්ම දේශනාවලදී? තිබෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති විතරක් නෙවෙයි. වකලි හිමියන්ට වදාළ එකේ ධර්මයම කියලා පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මය. ඔබ දැන් පාසල් අධ්‍යාපනයේ හෝ තවත් කවරේ කියපු තැන ඉඳලා නතර වෙන්නේ නැතුව අවබෝධය ඔස්සේ එන්න වෙනවා නුවණින් දකින්න තැනට. දැන් එතනදී ඔබට තේරෙන්න ඕන මොකද්ද? භවයට බැඳීම භව ගමන හැදෙන්නේ කොහොමද? පදන් තුනක් හොයාගන්න. මඤ්ඤමානෝ කෝබික්කු බද්දෝ මාරස්ස. මමත්වෙන් ගන්නවා නම් මාරයට බැඳෙනවා. උපාදානයේ උත්පාදී මානෝ කෝබික්කු බද්දෝ මාරස්ස. උපාදාන කරගත්තොත් මාරයට බැඳෙනවා. අන්නේ බද්දෝ මාරස්ස කියන සංකල්පයෙන් සිදුවෙන වැරැද්ද ඔබ තුළ සිදුවෙමින් පවතිනවා. ලෝකේ ඉන්න ඔක්කොම තුළ පවතිනවා. ඔවුන්ට ඒක පවතින බව තේරෙන්නෙත් නැහැ, නිසා ගැලවෙන්න පුළුවන්කමකුත් නැහැ. අන්න සුප්පතිට්ඨිත බවාහි මනාව පිහිටීමේ නැත්තම් සුලද්ද ලාභයේදී බද්දෝ මාරස්ස පැහැදිලි කොට දෙමින් මුත්තෝ පාපිමතෝ කියලා දෙනවා. මාරයට බැඳෙන හැටි කියලා දීලා මාරයාගෙන් මිදෙන හැටිත් කියලා දෙනවා. ඒ අවබෝධය ලබා ගැනීම නෙමෙයිද සුලද්ද ලාභය? බුදුවර ලෝට එලි කළ දේ. බුදුවර ලෝට එලි කළ දෙයට පසුව ලෝකේ පවතින සියලුම දේවල් උදාහරණයට ගනිමින් පුද්ගලයාගේ ඇසකනාසය දිවකය මුල් කොට ගත්තා වූ ක්ෂණික ක්‍රියාවලියක් පාවිච්චි කරමින් පංචස්කන්ධය තුළ විග්‍රහ කරනවා. ඒක අහනකොට ඇත්ත නේද කියලා ඔබට තේරෙනවා නම් අන්න ඒක අහන්ට ලැබෙන එක ඒක වැටහෙන එකට තමයි මේ සුලද්ද ලාභය කියලා කියන්නේ. දැන් ඒකේ පෙන්වන්නේ කුමක්ද? අත නිබ්බින්දති දුක්ඛේ. එකල්හි කර්ම රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. එහෙනම් අපට සසරේ ආපු ගමනේ ආවා වූ පැවැත්මක වරදක් සහ අනුගමනය කළ යුතුලා වූ නැවැත්මක ක්‍රියාමාර්ගයක් පිළිබඳව බුදුවරු පැහැදිලි කරනවා මිනිසුන්ට. ඔබ දිව්‍ය ලෝකේ ඉඳලා ආවත් වෙන තැනක ඉඳලා ආවත් ඔබට මෙන්න මේක කනට වැටෙනවා. සුසුසති අහන්ට ලැබෙනවා. අහන්ට ලැබුණොත් සෝතං ඕදහති. කන් යොමු කර අසන්ට හිතෙනවා. කන් යොමු කරලා තේරුම් ගත්තොත් ඒවා චිත්තං උපට්ඨපේති. සිතේ සඳහා යොදන්න හිතෙනවා. ඒක පෙන්වන්නේ බුදුවරු ලෝහ පහළ වීම තුළ මිනිසාට ලැබෙනා වූ ආශ්චර්ය අద్භූත කාරණා ටිකක් කියලා. අප පිළිබඳව අපේ මේ පුද්ගල ස්වභාවයේ පිබෙනා වූ ඇලීම් ගැටීම් ස්වභාවය පිළිබඳව ගැඹුරින් බුදුන් වහන්සේ විමර්ශනය කරනවා. විමර්ශනය කිරීමේදී අපට තේරෙනවා අපි දකින මම හෝ මම කියන වචනයට අදාළ දේ වෙනුවට බුදුන් වහන්සේ වෙනත් මමක් නැති මමක් අපි හදාන ඉන්නවා කියලා උගන්වනවා. අපි නම් මම අම්මා හෝ තාත්තා පුතා හෝ දුව ගුරුවරයා භික්ෂුව යන්නේ මම. මවකුසෙන් බිහිවී ළමා තරුණ මැදි ඔස්සේ විදිහින් පරලෝ යනවා මම. ඒ මම නෑ නෙමෙයි ඒ මම සම්මතයට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සමාජයට පැහැදිලි කිරීමේදී ඒ මම වෙනුවට ඒ තන් මම උගන්වනවා. අන්න සුලද්ද ලාභයට පාර. ඒ තන් මම කියන්නේ එය මගේ, එය මම මගේ, එය මගේ ආත්ම. මෙන්න මේක සියලු සත්‍යෝ කරමින් ඉන්නවා. ඔවුන් දන්නේ එය කීවේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පවට, පිනට, ධානයට කියලා. ඕන දෙයක් එය. එතකොට සිතට එන්නා වූ, පස්දරෙන් සිතට එන්නා වූ ඕන දෙයක් එය අල්ලා ගැනීමට මම කියනවා. මගේ, මම මගේ, මගේ ආත්ම. එතකොට සසර බන්ධවන්නේ, සසර පැවැත්ම සිදු කරන ලබන්නේ මේ මගේ, මම මගේ ආත්ම නම් වූ මිත්‍යා සංකල්පය ඔන්න අපි මායයට අහු වෙන හැටිය.
ඒක තමයි අර බද්දෝ මාරස්ස මඤ්ඤමානෝ කියන පදේ බුදුහාමුදුර වෙනදාක පෙන්නලා තිබෙන්නේ. ඔබට මේක අහන්න ලැබෙනකොට එහෙනම් වැටහෙන දේ කුමක්ද? පවේ උපාදානයේ, පිනේ උපාදානයේ, ධානයේ උපාදානයේ, සංසාරගත බන්ධනේ නේද? උපාදානය කරන සසරින් මිදෙන්න බෑ නේද? උපාදානයේ වෙන මොහොත උපාදානයෙන් මිදීමට බුදු සමයේ පාරක් කියලා දෙනවා. උපාදානය වෙන්නේ එක කම්මං සරණං ගච්ඡාමි, උපාදානයෙන් මිදෙන්න කටයුතු කිරීම ධම්මං සරණං ගච්ඡාමි කියලා ඉගෙන ගන්න හම්බ වෙනකොට ඔබට තේරෙනවා මේ පාරේ නම් ගිහින් හරියන්නේ නැහැ. ඔබට එහෙනම් සුලද්ද ලාභය ලැබෙනවා. කොහොමද මේ අනිච්ච සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ භික්ෂූන්ට? ස්වාමීනි මට කෙටියෙන් ධර්ම දේශනා කරනවා නම් හොඳයි, මම ඔබ වහන්සේගේ බණ අහලා ඊට අනුව හැතිරෙන්න කැමතියි. යං අහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරයන්ති කියන පද පහෙන් පෙන්වන්නේ බණ අහලා හැතිරෙන්න ඕන ආකාරය. දැන් තනි බුද්ධ වචනේ වචන 7-8ක තියෙන තනි අකුරු වලින් දෙන්නකෝ ධර්මයේ මොකද්ද? යංකෝ භික්කවේ අනිච්ඡං తත්‍රතේ ඡන්தோ පහතබ්බෝති. දැන් මෙතනින් අල්ලගන්න බලන්න මේ සුලද්ද ලාභය. යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත අතහරින්න. යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත නෙවෙයිද නිට්ටය කියලා කියන්නේ. අන්න එහෙමයි තේරුම් ගන්න වෙනවා. අන්නේ හටගෙන නැති වෙන දේවල් මමත්වයෙන් ගැනීමේදී තමයි අනිත්‍ය නිච්ච සංඤිනෝ. මගේ නොවන දේවල් මගේ, මම නොවන දේවල් මම කොට ගැනීම අපි අතින් සිදුවන වරදක්. දැන් යංකෝ භික්ඛවේ අනිච්ඡං తත්‍රති ඡන්தோ පැහැදිලි කරන්නේ කොහොමද ත්‍රිපිටකේ? වතු පිටි දිරා යනවා, ඇඳුම් දිරා යනවා. ඒ හින්දා අනිත්‍යයි. ඒවට තියෙන ආසාව අතහරින්න කියලා උගන්වනවද? මේවා දිරා යනකොට අලුත් වැඩියා කරගන්න. පරණෙන්ට අලුත් එකක් හදාගන්න. ඒවා නෙමෙයි. ඒක විග්‍රහ කරන්නේ බාහිර වස්තු උදව් කරගෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ස්කන්ධ පංචකයට එන දේවල් සම්බන්ධයෙන් අන්න බුදුන් වහන්සේ ස්කන්ධ පංචකය අනිදුක්ඛානාත්මය උගන්වනවා. සත්වය අනිස්කන්ධ පංචකයේ නිස්සක ආත්මයට කොට අරගෙන සතර ඇවිදිනවා. ඒ නිස්සක ආත්ම කොට ගැනීමට කියන නම තමයි සිංහලෙන් මගේ, මම මගේ, මගේ ආත්ම හේවත් ඒතං මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා. මොකද්ද අතහරින්න ඕන? ඡන්தோ පහතබ්බෝති. කැමැත්ත. අන්න මේක තේරුම් ගත්තම ඔබට තේරෙනවා සසර ගමන නිමා කරන්නට නම් මොකද කරන්න ඕනේ කියලා. ඒකට අතීතයේ ඉඩ කඩක් ලැබිලා නැහැ. අනාගතේ ඒකට උදා වෙන්නේ නැහැ. වර්තමාන මොහොත අතීත අනාගත සම්බන්ධතා කඩා දාන්න ඕන. වර්තමාන මොහොත සමග අතීත සම්බන්ධයකුත් තියෙනවා. ඔබ අනාගත සම්බන්ධ පාලමකුත් හදනවා. අතීත සම්බන්ධතාවයේ කළ කර්මයන එක. අනාගත සම්බන්ධතාවයේ අලුතෙන් විපාක ලබන්න හේතුවක් තියෙන එක. මෙන්න මෙතන මේ හේතු තැබීම බුදු සමයේ පමාවස්යෙන් උගන්වනවා. එහෙනම් తත්‍රතේ ඡන්தோ පහතබ්බෝති කියන එකෙන් කියන්නේ නොපමා වෙන්න. කෙටියෙන් බන ඔබට ඒක තේරෙනවා නම් සුලද්ද ලාභයක් ලැබුවා වෙන්නේ නැද්ද? අන්න ඒව තථාගතයන් වහන්සේලා දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් නොදන්නාකමක් තුල කරන ක්‍රියාකාරකම් තුල උපාදානය නම් වූ වරද හේතුවෙන් භවගමන හැදෙන හැටි තේරුම් ගත්තම බණ දැනගන්න ඕනේ භවගාමී ප්‍රතිපදාවේ පවපින ධානයේ ඔස්සේ සත්වෙයින්ට ඉපදලා යන්න පුළුවන් බව තේරෙනවා. නමුත් භව නිරෝධගාමීත්වයට තනියෙන් මහන්සි වෙන්න ඕනේ. යමක් සරණ කර ගන්න ඕන. ජලයේ තියෙනවා යන්න ඕන නම් බෝට්ටුවක් උදව් කර ගන්න ඕන. ගුවන තියෙනවා යන්න ඕන නම් ගුවන් යානයක් උදව් කර ගන්න ඕන. ඔගේ භව ගමනට කර්මයේ සරණ වෙනවා. භව ගමනේ නිදහස් වෙන්න ධර්මයේ සරණ කර ගන්න ඕන. ඒක ජීවිතේට මේක වතාවක් අවුරුද්දකට කරතාවක් නෙමෙයි.
අරමුණෙන් අරමුණට නම් නැසෙන්නේ අරමුණෙන් අරමුණට පාවිච්චි කරන්න වෙනවා. ඔබට තේරෙන්න වෙනවා අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කළ හැක්කේ කෙසේද සිත. ඔබ කොහොමද අනාගත ඵලයක් උපදින්න හේතු තබන්නේ? බැන්නම වාර ගන්නවා. වාර අරගෙන මටත් වෙලාවක් ආවෝයි කියලා හිතෙනවා. පාඩුවක් වුණාම පාඩුව ඔහරපු අයට මමත් පාඩුවක් කරන්න ඕනේ කියලා හිතෙනවා. ඔබ දන්නවාද ඒ ඉදිරියට තියෙනවායි කියලා? ඒ ඔබ කියන ක්‍රියාකලාපයේ ඇතුළතින් සිදුවෙන හැටි ඔබ ඉගෙන ගන්නවාද? ඔය වචනෙන් කියන එක ඇතුළෙන් සිදුවෙන එකක් තියෙනවා. අන්න ඒක තේරුම් ගත්තාම ඒක කරන එක සසර භව ගමන හදන එකයි උපාදානයයි පාපයයි. ඒක නොකරන එක ඒක නොකරන්න උත්සාහ කරන එක පාපයෙන් වෙන්නීම කුසලයේ හේවත් ඒක නොකරන්න උත්සාහ කරන එක භාවනාවයි. භව ගමන හදන්න හේතු නොතබා අවසන් කිරීම භාවනාවයි. එහෙම ඉතින් සමාජය පැහැදිලි කරන්නේ සමාධියක් හදන අරමුණෙන් නැතුව ඉන්න එක භාවනාව කියලා තමයි හිතන්නේ. ඒ නිසා තමයි අර සුලද්ද ලාභය ලබන්න ඕන කියලා පෙන්වන්නේ. යන්න සංස්කෘති පුද්ගලයෙකුට මෙන්න මේ සත්වයා හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරෙන් විතරක් නෙවෙයි කියලා තේරෙනවා නම් සත්වයා පඨවි ආපෝ තේජෝ වායු හතර නම් මරුණෙන් පස්සේ ඉහාට යන්න කෙනෙක් නැහැ. නමුත් ඉන්නකොට සත්වයාගේ චේතනාවයි මුල්ුණේ චේතනාව තුළ තමයි කර්ම බීජ රැස් වෙන්නේ. කර්ම බීජ රැස්වීමට විපාක කයක් නොතිබුණත් ඕපපාතිකවත් සංසාරේ අපාභූත දේශ වශයෙන් ගමනක් තියෙනවා. ඒ ගියොත් ඒ විපාක ඉඳලා එනවා වරුණාම එතෙන්ට යන්නේ නැතුව ඉන්න මොකද කරන්න ඕන? එතකොට ඒකෙන් බුදු සමයෙන් පෙන්වන දේ හිස් අසාර දෙයක්ද හිස් තැනක්ද නැහැ. නිමක් නැති බව ගමනේ නිමාව ඇති දෙයක්. ඒ විතරක් නෙමෙයි ඒක ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ කාරණා සයන්නා වූ දුක නැති තැනක සැනසෙල්ල. එවිට විශාල තැනක් එනවා සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මයට. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන විදිහ මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. උපාදා පරිත්තස්සනංච වෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. මහණෙනි අල්ලාගත්තොත් තමයි තැවුල දේශනා. අර දුක දේශනා කරන්නේ අල්ලා ගැනීමෙන්. අල්ලා ගන්න නැත්නම් නොතැවුල දේශනා කරමි. එහෙනම් අල්ලා ගැනීම පාපයයි ප්‍රමාදයයි අල්ලා නොගැනීම භාවනාවයි කියලා ඔබට තේරෙනවද? මොනවා අල්ලා නොගැනීමද? අම්මගේ හෝ තාත්තගේ හෝ අතින් අල්ලා නොගැනීමද? නෑ. අරමුණ මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම අල්ලා ගැනීමයි. මගේ මම ආත්ම වශයෙන් නොගැනීම අල්ලා නොගැනීමයි. මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීමේදී ඒකට අනාගත ඵලයකට හේතු චිත්තාභ්‍යන්තර ගතවීම කියන වැරැද්ද මිනිසුන් අතින් සිදු වෙනවා. ආගම දැනගත්තත් නැතත් අන්‍ය ආගමික වුණත් මේ වරද්ද සිද්ධ වෙනවා. ඒ වරද සසර හදන බැවින් නිදහස් වෙන්න ඒ වරද නොකර අවසන් කරන්න වෙනවා. අන්න එතකොට ඔබට තේරෙනවා එහෙනම් සංස්කාරයන් කියන්නේ පෞපින්ද්‍යානයන්. ඒවා උපදින වෙලාවට ඒවා මමත්වෙන් ගන්න නැතුව ඔබට ඒවා වර්තමානයේ පාවිච්චි කරලා අනාගත ඵලයක් උපදින්න නැති විදිහට සිතින් නිමා කරන්න පුළුවන් නම් ඒ සිතින් හටගත්ත දේ සිතේ හටගෙන ඉතිරි වී නැසීමට එක නමක් කියනවා. සිතේ හටගෙන ඉතිරි නොවි නැසීමට තව නමක් කියනවා. තේරුම් ගන්න පුළුවන්ද බලන්න. හේතු ඉතිරි වී නැසීමට මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියන අතර ඒකට කියනවා නিত্য සුඛ ආත්ම වශයෙන් ගත්තොත් හේතු ඉතුරු වෙනවා. ඒක තමයි සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ කියලා කියන්නේ. ඒක නොගත්තොත් හේතු ඉතුරු නොවන එකට අනිත්‍ය කියනවා. මේ අනිත්‍ය දක්වා ඔබේ දැනුම එන්න ඕන නේද? අරමුණ අනාගත ඵලයක් උපදින්න නැති ලෙස අල්ලා නොගැනීමෙන් අවසන් කිරීමේ නුවණින් දකින අනිත්‍ය දක්වා ඔබට ධර්මයේ පැහැදිලි වෙනවා නම් සුලද්ද ලාභං ලබති. ඔන්න දෙවියන්ටත් මෙහෙ වදින් කරන්න තියෙන දේ. ඔබත් එහෙම ආපු අය කියලා හිතන්නකෝ. දැන් ආපහු හැරිලා බලන්න. පාසල් අධ්‍යාපනය තුළ සාමාන්‍ය සමාජය තුළ කෙස්වල අනිත්‍ය සිට පංචස්කන්ධය හටගෙන නැති එක අනිත්‍යයේ සිට කොතරම් ගැඹුරු තැනකට ඔබ ගෙනත් තියනවාද කියලා. දැන් ඕක ඉගෙන ගත්තට වැඩේ වෙනවද? නෑ. දැන් සුලද්ද ලාභය විතරයි. දැන්
මේක තේරුණාම ඊට පස්සේ මනාව පිහිටනවයි කියලා කියන්නේ ආයෙ කෙනෙකුට ගලවන්න බෑ. ආයෙ කෙනෙකුට වෙනත් ආගම් හරි කියලා යවන්න බෑ. ආයෙ වෙනත් භාවනාවල් හරි කියලා යවන්න බෑ. මන්දයත් මේක බුදුන් වහන්සේ වදාළ සියලු සූත්‍ර ධර්ම දේශනාවල එකතු වේ සාරාංශය. දැන් මොකද වුනේ? කල්යාණ මිත්‍රෙක් හම්බ වුණා. සද්ධර්ම ශ්‍රවණය කළා. දැන් ඊට පස්සේ මේ වැරද්ද වටහා ගන්න පුළුවන් වුණා. සංසාරයේ අයෝනිසෝ මනසිකාරයෙන් ගමන් කළ බව තේරෙනවා. කර්ම රැස් වෙන්නේ නිසා බව තේරෙනවා. යෝනිසෝ මනසිකාරයට පත් කරන්න සඳහා ධම්ම අනුධම්ම පටිපදාවට එන්න ඕනේ. දැන් අම්මට කරන්න පුළුවන්ද? තාත්තට කරන්න පුළුවන්ද? නෑ, කාටවත් ඔබ වෙනුවෙන් මේක කරන්න බෑ. ඔබයි අල්ලා ගත්තේ, ඔබයි අල්ලා නොගන්නට සතිය පාවිච්චි කරමින් වීරිය කරන්නට ඕන. වීරිය කරන්නට ඕන. ලක්ෂ සංඛ්‍යාත වාරයක් වැරදි පැත්තට යන්න වීරිය කරන නිසා සිත ඒකම තවදුරටත් පිළිගන්නවා. දැන් ඔබ හිතට යෝජනා කරන්න. ඔය පාරේ නම් ගින් හරියන්නේ නැහැ. ඔක භවගාමී, ඔක අනුසෝතගාමී. බුදුර ලෝකෙට පහළ වෙලා දේශනා කළේ පටිසෝතගාමීත්වය, භව නිරෝධගාමීත්වය. මෙන්න මේ පාරට අපි යමු කියලා ඔබේ හිතට යෝජනා කරලා කීප වතාවක් කියන්න. අර පැවැත්ම වෙනුවට නැවැත්මේ බලවත් කරගන්න ඔබට උත්සාහ කරන්න. එවිට ඔබට වර්තමාන මොහොත උදා වෙනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ඕන එකකින් උදා වෙනවා තම තමන්ට අනුව. ඒ මොහොතේම කර්තව්‍ය කරන අතර ඒ මොහොතේම අනාගතයක් නොසදා නිවා කිරීමේ කටයුත්තේ වගකීම ඔබට ඔබේ සිහිය විසින් පවරනවා. කොහොමද? අල්ලා නොගැනීමෙන් නොතැවුල කියනා වූ තේමාව යටතේදී. පරණ කර වැරද්ද නොකරන්නේ නම් ඔබට සසරක් හැදෙන එක නිමා වෙනවා. සසරක් හැදෙන එක නිමා වෙනකොට අවිද්‍යා නිරෝධයෙන් සංකාරය මොහොතින් මොහොත කරනවයි කියලා කියනවා. මේ කාරණේ වටහා ගන්න පුළුවනිද ඔබට? එතකොට එහෙමනම් අපි ළඟමයි පැවැත්මේ සාධක අපි හදමින් හිටියේ. අපි පමාවක් තුළ තමයි පුද්ගලයෙක් වශයෙන් පවේපිනේ දානේ ගමන් කරන්නේ පමාවක් තුළ. ඒ පවේපිනේ ධානයේ නෙමෙයි වැරද්ද තියෙන්නේ, උපාදානයේ නැමැති පමාව. දැන් උපාදානයේ නොවීම නැමැති උපමාව ආරම්භ කරන්න ගත්තාම ඔබ අபிසංඛාර කරන්නේ නැති, සංඛාර නිත්‍ය කොට ගන්න නැති, සංඛාරයන්ගේ අනිත්‍ය භාවිතා කරන අය බවට පත් වෙනවා. දැන් මේකම ධර්මයේ සරණ. අන්න මෙතෙන්ට එනකොට ඊට පස්සේ මේක තේරෙනවා නම් දැන් ඔබ සුප්පතිට්ඨිත ධර්මයේ පිහිටලා ආය කෙනෙකුට උදුරා ගන්න බෑ. දැන් ඉදිරියට යන්න ඕන. ජීවිත කාලයේම හරි ප්‍රතිඵල ලැබෙන තුරු ඉදිරියට යන්න වෙනවා. දැන් මෙතෙන්ට පැමිණෙනකොට තමයි පුද්ගලයෙක් ආර්ය වෙන්නේ, කෙනෙක් පටිසෝතගාමී වෙන්නේ, කෙනෙක් භව නිරෝධගාමී වෙන්නේ. එතනින් එහාටයි සෝත ආපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි සහ ඉන් එහාටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ධර්මයේ තේරුණයින් පස්සේ ක්ලේශයන් ප්‍රහීන කිරීම සඳහා අනුගමනය කරන මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. කර්ම රැස් කරන එකට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නැහැ. ඒකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව කියලා වචනෙට කියනවා. අම්මා දිට්ඨි දෙක යටතේදී. නමුත් ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නෙමෙයි. ඒක සුගතිගාමී ප්‍රතිපදාව. පාපගාමී ප්‍රතිපදාව වෙනක්, සුගතිගාමී ප්‍රතිපදාව එකක්, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව තව එකක්. සමාජයේ පාපගාමී ප්‍රතිපදාව කුසලයේ වශයෙන් සහ පුණ්‍යගාමී ප්‍රතිපදාව කුසලයේ වශයෙන් උගන්ලා තියෙන නිසා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. නමුත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යනකොට තමයි ආර්ය මාර්ගය යන්නේ. එහෙනම් එතකොට ඇඳුම කෙසේ වෙතත් ඔබට මේ කාරණේ වැටහෙනවා නම් අර ආපු ජීවිතෙන් ලබාගත් මනුස්සකමෙන් කැම්බීම් අමතරව සිත තුළ පවතිනා වූ සසර ගමන හදන රහස තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනතුරු ඔබට බුදුවරයෙක් වෙන්න අප මේ ධර්ම ශාස්ත්‍රය උදව් කරන මිදෙන්න උත්සාහ කරන වරුණාම ඒක අතහැරලා ගිහින් යන්න තැනක් නැහැ කියලා තේරෙනවා නම් හිස ගිනි ගත්තෙකු එගිනු නිවන ලෙස හිසගෙන ගත්තාම නිමන්න පමා වෙන්නේ නැහැ කියනවානේ. නිමා ගන්න උත්සාහ කරනවා. ලබාගත් අවස්ථාවේදී උත්සාහ කිරීම සුසුයි කියන තැනට පමනෙනවා. දැන් දෙවියන්ටත් මේ පාර තමයි පෙන්ලා තිබෙන්නේ. තවත් එකක් තියෙනවා ඕකේ. දෙවියන් කියපු ගාතාවල පල්ලෙහායෙන් තියෙනවා මෙහෙම කරලා ආපහු තැප ලබන්න දිවි ලෝකෙ එන්න කියලා. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ
උපනීයති කියන සූත්‍රවල එහෙම කොහොමද තියෙන්නේ? දෙවිය බුදුන්ට කියනවා ඒතං බයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානිකයි රාත සුඛාවහානි. මරණය පිළිබඳ අපේක්ෂාව තියෙනකොට ඉන් ගැලවෙන්නට පින් කරන්න සැප ගෙනත් දෙන්නා වූ. දෙවියන්ට පෙන්නේ පින් කරපුවාම එහි තියෙන සැප විතරයි. බුදුරජාණන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ? ලෝකාමිසං පජහේ සම්තිපෙක්ඛාති. ඔබ සාන්තිය අපේක්ෂා කරනවා නම් ලෝකාමිසය අතහරින්න. ලෝකාමිසය කියන්නේ කැම්බීම අතහරින්න කියන එක නෙමෙයි. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ කියනා වූ අරමුණ සැපයි කියන දේ අතහරින්න. ඒක තමයි මනාව පිහිටීම කියලා කියන්නේ. ලෝකාමිසං පජහත සම්තිපෙක්ඛාති. අරමුණට එන දෙයට ලෝක කියලා කියනවා. ඒකේ විඳීම, මමත්වෙන් විඳීම අල්ලගන්න නැත්නම් ඒක තමයි මරණින් ගැලවෙන්න තියෙන මඟ කියලා පෙන්වලා තිබෙනවා. එබැවින් ඔබ හැම දෙනාට මේ සමාජයේ දේශනා කිරීමේදී පුඤ්ඤානිකයි රාත සුඛාවහානී කියන සූත්‍රයෙන් බණ කියනවා. හැබැයි ඒක බුදුහාමුදුරුවෝ නෙමෙයි කියලා තියෙන දෙවියෝ. දෙවියන්ගේ දර්ශනයකින් කියන්නේ. ඒ නිසා ඒක මේ මරණින් වලකින් රම් බෑ. නමුත් මිනිස්සුන් අතර එහා පැත්තට ගිහින් පිනින් දෙවියන් අතර ගිහින් ආපහු මේ එන්න රැඳෙන්න ඉන්න පුළුවන් වෙයි. ඒ නිසා ලබාගත් මිනිස් ජීවිතේ වළංගු වෙන්නේ පුඤ්ඤානිකයි රාත සුඛාවහානී නෙමෙයි ලෝකාමිසං පජහිත සම්තිපෙක්ඛාති. පජහත අතහැරලා දාන්න. අරමුණට එන දේ ලෝකයයි ඒක මම මගේ කොට විඳින එක ආස්වාදේ අතහරින්න කියන එකයි පෙන්වන්නේ. අන්න දැන් මේ මාර්ගයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට එදිනදා ජීවිතයේදී ඔය තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත කියන කාරණේ උතන ක්‍රියාත්මක වෙනවා. අනතුරුව අහන්න තේරුම් ගන්න සූත්‍ර දේශනා ගැලපෙන්නට සතුටක් ලැබේවි. බුදුවරු ලෝකෙට දේශනා කළේ ඔකගෙම එක දෙයක් කියලා තේරුම් ගනිවි. ඔබ අනුගමනීය ප්‍රතිපදාවට ආව කෙනෙක් බවට පත් වෙයි. ඔබට එහෙමනම් ඉදිරියේදී ඒ ධර්මයේ සරණ තුලින් මේ බුදුන් වහන්සේලා පැහැදිලි කරවා දාලා උන්වහන්සේලා පත් වුණා වූ සැනසීමේ හිමිකාරයෙක් බවට පත් වෙන්නට ඔබටත් පාර පෑදේවි. වෙසක් සමය තුල කරන්න පුළුවන් ලොකුම බුද්ධ පූජාව ඒක නෙවෙයිද? ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම ඒක නොවේද? මතක තබා ගන්න. ඒ නිසා ලැබිච්ච අවස්ථාව කල්පනා කරගන්න වඩාත් සදහමට නැඹුරු වී ඒ වගේම මේ තියෙන අභියෝගයන්ට බය නැතුව මුහුණ දෙන්න ඒවා නොසලී ඉන්නට ශක්තියකුත් මේකෙන් ලැබෙනවා. මොකද වෛද්‍ය රූපා කියන දෙයක් නේ මානසික වශයෙන් කලබල වෙන්නේ නැතුව ඉන්න කියලා. නමුත් මේ මරණාසන්න වේදී කලබල වෙන්නේ නැතුව ඉන්න පුතග්ජනයින්ට බෑ. සංසුන් මනසක් තියාගන්න පුළුවන්කමක් තියෙන හිතට එන දේ අරමුණක් වශයෙන් තේරුම් අරගෙන අතහරින්න පුළුවන් නම් විතරයි. ඒ නිසා වර්තමානයේ මේ පවතින අභියෝගයන් දයගන්නටත් මුහුණ දෙන්නටත් මේ අවබෝධය උදව් වෙනවා. ඔබ හැම දිනාට ධම්මැස පාදාගෙන මේ ගමන මේ අභියෝගයන්ට මුහුණ දීමට අවශ්‍ය අවබෝධය ලබා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන් සම්බන්ධෙහි අන්න තිබිච්ච අදහස මේ පුබ්බනිමිති සූත්‍රයේ ආශ්‍රයෙන් මේට වඩා හොඳ තැනක් නැහැ කියලා තේරුම් අරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි ධර්මදේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව විකාශනය කරවා ගැනීම සඳහා බියගම හේනහත්තේ පදිංචි DNT වන්‍යාරච්චි මහත්මිය සදහැවර දායකත්වය දරා මූල්‍ය දායකත්වය දරා තිබෙනවා. අරමුණුත් බොහොම සුන්දර අරමුණු ටිකක් තියෙනවා. DNT වන්‍යාරච්චි මහත්මිය ඇතුළු මේ භවයේම සිව්සස් දහම් අවබෝධ කරගෙන ලෞතුරා සුවය ලැබීමට වෙරදරන ධර්ම ශ්‍රවණය කරනු ලබන සියලුම සුපින්වතුන්ට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසම මෙම සද්ධර්මය මෙම ධර්ම අවබෝධය මෙම කුසල දහම් පඳුරක් වේවා. මෙතන කුසල දහම් කියන්නේ පින නෙමෙයි අකුසලෙන් ඉවත් වෙන්න ලැබීම කියන එක. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආර්ය අමා මහ නිවනින් සැනසෙත්වා. ඊට වඩා දෙයක් නැහැ. එබැවින් ධර්මදේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණය කිරීම තුළ ලබාගත් මේ අවබෝධය ඔබතුමිය ඇතුළු හැම දිනාටම ත්‍රිලක්ෂණය තුළින් හෝ පටිච්චසමුප්පාද නිරෝධයෙන් තුළින් හෝ කර්මක්ෂය කිරීමේ කර්මය තුළින් හෝ අප්‍රමාදය තුළින් හෝ කරන්න ඕන දේ වටහාගෙන ඉහාත්ම වශයෙන්ම ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරමින් උතුම් නිවෙනෙන් සැනසෙන මංපෙත් අනුගමනය කරන්නට අවශ්‍ය අවබෝධය ලැබේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං